සමන්තා චක්කවාලේසු අට්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අදත් ඔබ කළඹ ටෙලිවිෂන් මෙත් සදහම් විකාශය ඔස්සේ ඔබේ ජීවිතයට ඉතාම වැදගත් ධර්ම කාරණා රැසක් ශ්‍රවණය කරන්නයි මේ සූදානන් වෙන්. තින් අද මේ උතුම් ධර්ම දේශනාවේ පින්බර දායකත්වය දරමින් කටයුතු කරන්නට යෙදෙන්නේ ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරේ වික්ටෝරියානු ප්‍රාන්තයේ ජීවත්වෙන පින්වතුන් පිරිසක් රෝහණ බෝගහපිටිය මහත්මා සුලාරි බෝගහපිටිය මහත්මිය ඒවගේම යොනුල යෙනුල බෝගහපිටිය පුතනුවන් ඇතුළු ඒ පවුලේ පින්වත්තුන් විසින්. මේ අයගේ උතුම් අරමුණු බවට පත්වෙන්නේ සිරි සුන්දර බෝගහපිටිය පියාණන්ගේ අභාවෙන් වසර 18ක් පිරීම නිමිති කරගෙන එතුමන්ගේ පරලව ජීවිතයේ සැපවත්වේවා සුවපත්වේවා ඉතුමන් සාධකාරදිදී මේ ධර්මදානමය පින අනුමෝදන් වෙත්වා එතුමන් ඇතුළු මිය පරලවගේ සංසාරගත වර්ග පරම්පරාගත සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම අරමුණ. ඒ වගේම චන්ද්‍රලතා බෝගහපිටිය මෑණියන් නීල් අබේනායක පියාණන් නිලූෂ අබේනායක සෝයුරාණන් ඇතුළු සංසාරගත වර්ග පරම්පරාගත මිය පරලවගේ සියලු ඥාතීන්ට පින්දීමත් සුජීවත් වාසය කරන පියසීලි අබේනායක මෑණියන් ඇතුළු පවුලි හැම දෙනාටම තුන්රුවන්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කිරීම අද මේ ධර්මදානමය පින්කමේ උතුම් අරමුණ. එමන විශේසිෙන් ලක්වාසි ලෝවාසි හැම දෙෙන අපි දන්නවා මේ දවස්වල මේ වසංගතයත් එක්ක විශාල පිරිසක් නිවෙස්වල වෙල්ලා හරියට බණහනෝ. අන්තර්ජාලයෙන් නොයෙක් විදිහට YouTube වලින් බණහනවා. ඉතින් එනිසා කළම්බ ටෙලිවිෂන් ඔස්සේ මෙ සදහම් විකාශය ඔස්සේ මේ ධර්ම දේශනා ධර්ම දානමය පින ඔබට විශාල පිනක් මේ වසංගතයත් එක්ක හිතේ බයෙන් අසරණ වෙලා සමහරලාවට මොකක් වෙයිද කියලා ඉන්න බොහෝ පිරිසකට අස්වැසිල්ලක් බවට පත්වෙනවා. ඉතින් එනිසාද මේ ධර්මශ්‍රවණයත් ඔබ හැම දෙනාටමත් නිවන්දොරටුවක් බවට පත්වේවා කියලා අපි මුලින්ම ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. පිංහතුනේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළ ඔබ බුදුන් සරණගිය ධර්මය සරණගිය ශ්‍රාවක සංඝයා සරණගිය තෙරුවන් සරණගිය භික්‍ෂු භික්‍ෂුණී උපාසක උපාසිකා කෙන සිව්වනක් ශ්‍රාවකයන්ගේ කෙනෙක් වෙන්න පුළුවන්. මේ සිව්වනක් ශ්‍රාවකයන්ගෙන් යම් කිසි කෙනෙක් මේ බුද්ධ ශාසනයට පහදිනවනම් ඇත්තටම ඇයි පහදින්නේ. ඇයි අපි බුද්ධ ශාසනයට මේ තරං ඇලුම් කරන්නේ. ඇයි අපි බුද්ධ ශාසනයට මේ තරං ආස කරන්න. මෙන්න මේ කාරණය ගැන මේ බුද්ධ ශාසනයේ සඳහන් වෙන බොහෝම ලස්සන දේශනාවක් අද අපි මේ ධර්මානු ශාසනාවේදි විශේෂෙන්ම ඔබට සිහිපත් කරලා දෙනවා. ඒ තමයි පහාරාධ කියන සූත්‍රය. මතක තියාගන්න පහාරාධ කියන්නේ දෙව්ලොව හිටපු අසුර දෙවි කෙනෙක්. ඒ දිව්‍ය පිරිසේ නායකයා පහාරාධ. ඔබ අහල ඇති සුරාසුර යුද්ධ ගැන. තවතිසා දිවිය ලෝකයේ මේ දෙවිවරු අතර සුර දෙවියන්ගේ නායකය තමයි සක්‍ර දෙවියෝ. බොහෝ සක්‍ර දෙවිය සෝවාන් විච්ච කෙනෙක් සම්මාධිට්ටික දෙවරු කරම්ඵල විශ්වාස කරන පිම්පව් විශ්වාස කරන සද්ධහා සීල සුතතියාග ප්‍රඥා වඩන බොහෝ සම්මාධිට්ටික දෙවරු මේ සක්‍ර දෙවියන්ට පක්ෂපාතීව ඒ කණ්ඩායමේ සුර පිරිස ඉන්නවා. ඊළකට ඒ දිවිය ලෝකෙම ඉන්නවා ගැටුමට බරයි. යම් මිත්‍යාදෘෂ්ටික මතවාද පිරිච්ච ගැටුමට බර දේවතා කොටසක්. ඒ අයට කෙන අසුර
ඒ අසුර නායකයෝ දෙන්නෙක් ගැන ධර්මී සඳහන් වෙනවා. එක්කෙනෙක් තමයි පහාරාද. ඊළඟ කෙනා තමයි වේපචිත්ති කියන මේ අසුරේන්ට. සාමාන්‍ය කෙනෙකුට මේ කාරණය විස්තර කරනකොට ඔබට හිතෙන්න්න පුළුවන් ඉතින් දෙවියන් අතර ගැටුමට බර එවැනි පින් පව් ගැන ලොක විශ්වාසයක් නැතියි කොහොමද දිවිය ලෝක ඉපතුනේ කියලා. මතක තියාගන්න මිත්‍යා දෘෂ්ටික වුණා. බොහෝ පිරිසක් මනුස්ස ලෝක තුළ දැන් ඔබ බලන්න බෞද්ධයෝ විතරද මේ ගුණධර්ම පුරන්නේ දන් දෙන්න කියලා. ලෝකෙ බොහෝ රටවල මිනිස්සු. අනුන්ට උදව්පකාර කරනයි නොයෙක් අපි දන්නවා ඔවුන් සමාජ සේවා සංවිධාන පිහිටවාගෙන නොයෙක් චැරිටි සර්විස් සකස් කරගෙන. ඔවුන් සමාට වැඩිහිටියන්ට උදව් කරනවා ලෝකෙ කොහේ අරි ගංවතුර අප ඉපතක් වුණහම් මිනිස්සුන්ට උදව් කරනවා. අද ලෝකෙ ඉන්න ඉහළම ධනවත්ම පුද්ගලයන් අතර ගත්තා. ඔවුන් තමන්ගේ ආදායමෙන් කොටසක් වෙන් කරලා වකුගඩු රෝගීන් වෙනුවෙන් ඊළඟට ලොයි කප්‍රිකා වගේ නොයි රටවල දුක්විදින අසරණ මන්ද පෝසනයෙන් ඉන්න දරුවන් වෙනුවෙන් ඊළඟට නොයික් සැත්කම් වෙනුවෙන් එහෙම උදව් කරන බොහෝ පිරිසක් ලෝක ඉන්නවා. එතකොට සතයකුට කෑම ටිකක් දුන්නත් ආත්ම 100ක් ආනිසංස ලැබෙන පිනක්. ඔය වගේ මිනිස්සු බොහෝ විට පින් දහම් කරනවා ඔවුන්ට ධර්මාවබෝධ නිවන් අවබෝධ කර ගැනීම ගැන දැනුමක් නෑ. හැබැයි ඔවුන් අනුකම්පාව කරුණාව මෛත්‍රිය මනුස්ස ගුණ ධර්ම තුළ මිනිස්සුන්ට උදව් කරනවා දන් දෙනවා. අනුන්ට පිහිට වෙනවා. කාටවත් කරදරයක් නැතුව තමන්ගේ පාඩුවේ ගුණධර්ම රැකගෙන ජීවත්වෙනවා. ඒව පින්කං එවැනි පිම් බලවත් වෙලා සුගති යනව බොහෝ පිරිසා. එතකොට අපි කතා කරේ දිවිය ලෝක ඉන්නවා සුරාසුර දේවතාවරු. මේ අයගෙන් අසුර පිරිසේ නායකෙක් තමයි පහාරාද කියන කෙනා. දවසක් අපේ බුදුරජාණන් වහන්සේ බොහොම විවේකෙන් උන්වහන්සේ භාවනා කරමින් හුද කලා වැඩ සිටිය. ඔය වෙලාවේ පහාරාද කියන අසුරේන්ද්‍රයා බුදුරජාණන් වහන්සේ මුණගැහෙන් ඇවිල්ල වන්දනා කරලා එකත් පසකින් ඉඳගෙන බුදුරජාණන් වහන්සේගෙන් මෙන්න මේ ප්‍රශ්නය අහනෝ. ඒ තමයි සාමීනි භාග්‍යතුන් වහන්ස මේ බුද්ධ ශාසනය තුළ භික්‍ෂු භික්‍ෂුණී උපාසක උපාසිකාව මේ තරන් ශාසනයට ආස කරන්න. මේ තරම් බුද්ධ ශාසනයට ඇලුම් කරන්නේ ඇයි කියලැව. දැන් ඔන්න බුදුරජාණන් වහන්සේගේ පහාරාද ප්‍රශ්නයක් අහන්නේ ස්වාමීනී මේ බුද්ධ ශාසනය තුළ භික්‍ෂු භික්‍ෂුණී උපාසක උපාසිකා ඒගැන ගිහි පැවිදි තිරුවන් සරණගිය සීලාදී ගුණධර්ම වඩන ගිහි පැවිදි මේ ශ්‍රාවකයන් බුද්ධ ශාසනයට මේ තරං ඇලුම් කරන්නේ ආස කරන්නේ මොකද කියලා හන. ඒ වෙලේ බුදුරජාණන් වහන්සේ එක එල්ලේම පිළිතුරු දුන්නෑ. බුදුර කෙනෙක් අහන ප්‍රශ්නවලට පිළිතුරු සපයන බොහොම ලස්සන ක්‍රමයක් තියෙන. සාමාන්‍යෙන් බුදු කෙනෙකුට ප්‍රශ්න අහන කෙනාගේ නුවන ඔහුට වැටහෙන ස්වභාවේ ඔහුගේ ඉන්ද්‍රිය ධර්ම මේකට දෙන පිළිතුර ඔහුට අවබෝධයට උපකාර වෙනවද මේ සියල්ල බුදු කෙනෙක් ඒ ප්‍රශ්නය අහන කෙනා තුළින්ම වටහා ගන්න. සමහර කෙනෙක් ප්‍රශ්න අහනවා ඒ කෙනාට එක එල්ලේම පිළිතුරු දුන්නොත් ඔහුට ධර්මාවබෝධය පිණිසේක උපකාර වෙන. බුදුරජාණන් වහන්සේ නිවනට අදාළ ධර්මාවබෝධයට අදාළ එවැනි ප්‍රශ්නවලට එක එල්ලේ පිළිතුරු සපේනවා. ඒකට ධර්මය කෙනවා ඒකාන්ස ව්‍යාකරණය පඤ්ඥා කියලා. සමහරය ප්‍රශ්න අහනකොට බුදුරජාණන් වහන්සේ ප්‍රශ්නයට එක එල්ලේ පිළිතුරු නොදී ඒ ප්‍රශ්නය කොටසෙන් කොටස බෙදනවා. බෙදලා කොටස විස්තර කර දහම් දෙසනවා. ඒකට කෙනා විභච්ච ව්‍යාකරණය පඤ්ඥා. කොටස් වසයෙන් බෙදමින් විස්තර කරමින් දහම් දෙසනවා. ඊළඟට සමහරය ප්‍රශ්න අහනකොට බුදුරජාණන් වහන්සේ පෙරලා ඒ අයගෙන් ප්‍රශ්නහන. දැන් අපි හිතම කවුරුවරි අහනොසාමීනී මෙන්න මේක කොහොමද. එදකොට එයාගෙන් පෙරලාහන හරි මං ඒකට උත්තරේ දෙන්න කලින් ඔබ කියන්නකො හෙනම් මෙන්න මේ විදිහට ඔබ මෙහෙම කොහොමද අන්න ඒ වගේ යාගෙන් අහන. එතකොට එයා තුළින්ම එයාහපු ප්‍රශ්නයට උත්තර එයා තුළින්ම මතු වෙලත්වෙන. බුදුරජාණන් වහන්සේගෙත් ඔය වගේම ක්‍රමවේදයක් තින එකටකෙන පටිපුච්ච ව්‍යාකරණය පඤ්ඥා කිය. තැන් පහරාද බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්නයක් ඇහුයි. හැබැයි බුදුරජාණන් වහන්සේ පහරාදකෙන් පෙරලා ප්‍රශ්නයක් අහනු. පහරාද
ඔබ අහපු ප්‍රශ්නයට පිළිතුරු දෙන්න කලින් ඔබ මට මේකට උත්තර දෙන්න කියව. අසුරයන් වන ඔබ දෙව්ලොව ඉදං මහා සාගරයට සිත් තලවාගෙන වාසය කරන්නේයයි. මහමුහුදට මේ තරං ඇලුම් කරන්නේයයි. මෙච්චර මහා සාගරයට ආස කරන හේතු මොනවද කියලා ඔබ ඉස්සරලයික කියන්න කිය. ඔන්න අපිට තව කාරණයක්. ඒ තමයි දෙව්ලොව ඉන්න අසුරයන් මහමුහුදට ඇලුම් කරනවා. මහා සාගරයට ආස කරනවා. සාගරයේ තුළ සිත් තලවාගෙන වාසය කරන. අන්න ඒකට හේතු කීපයක් තියෙන. දැන් බුදුරජාණන් වහන්සේ අහන්නේ ඔබ ඉස්සල්ලා ඒක කියන්න. ඔන්න පහරාද පිළිවලින් කියාගෙනව ස්වාමිනි එහෙමනම් ඔන්න මන් තථාගතයන් වහන්සේගේ ප්‍රශ්නයට පිළිතුරු දෙන්න. අසුරයන් වන අපි මහා සාගරයට ආස කරන පළවෙනිම දේ තමයි මහා සාගරයේ පිළිවලින් ගැඹුර කරා යන නිසා මහා සාගරයට අපි ආසයිකිව. ඔබ එකින් එක මතක තියාගන්න. මහා සාගරයේ පිළිවලින් ගැඹුරට යනු. දැන් බලන්න ඇත්තද බොරුද කියලා. ඔබ ලිඳවල් දැකල ඇතිනේ. එතකොට වෙරලට ගිහිල්ලා පහළ බලනකොට අරනිකල් ලිදක් වගේ අගාධයක්ද තියෙන්නේ. මුහුද කියන්න එහෙම තැනක් නෙමේ. ක්‍රමාණකුල ටික 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 ගැඹුරට යන. ඒ මහා සාගරයේ තුළ මේ ලක්ෂණය කොහෙම් බැලුවත් හැම තැනකම් පිහිටලා තියෙනවා. ටික 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 ක්‍රමාණුකූලෝ ගැඹුර කරායන තැන. මහා සාගරය කියන්න. අන්නේ ලක්ෂණයේ මහා සාගරයේ තියෙන නිසා අසුරයන් ආසයි කෙන එකෙන ඔවුන් ඇලුම් කරන කාරණා. ඔන්න පළවෙනි එක තමයි ක්‍රමාණුකූලව ටික 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 ගැඹුර කරායනවා මහා සාගරයේ. ඒ නිසා අසුරයන් ආසයි. දෙවනියට කියෙන සාමීනී භාගතුන් වහන්ස මහා සාගරය කියන්නේ වෙරල සීමා කරගත්ත දෙයක්. ලෝකෙ කොහෙන් ගත්තා සාගරයේ සීමාව තමයි වෙරල. මහ මුහුද වෙරල ඉක්මුවන්නේ. ඒ නිසාපි මහා සාගරයට ආසයිකිව. ඒක තේරුම තමයි ලෝකෙ කොහෙන් ගත් සමහරලාවට මුහුදු කාදනය වෙලා මුහුදයම් කිසි ප්‍රමාණයකට ඉස්සරට වඩායම් ප්‍රමාණයකට ගොඩබිම පැත්තට ඇවිල්ල තියෙන පුළුවන් හැබැයි කොහෙන් ආවත් වෙරලක් තියෙනවා. මහා සාගරයේ සීමාව තමයි වෙරල. ඔබ බලන්න ලෝකෙ හැම තැනකම ගිහාම වෙරල තීරයක් තියෙනවා. ඒ වෙරල තීරේ තමයි සාගරයේ සීමාව පටන්ගන්න. අන්නේ නිසා මහා සාගරයට ආසයි. දැම් මේ අසුරයන් දකින දේවල්ලේ. මහමුහුද පිළිවලින් ගැඹුර කරායන නිසාපි මහා සාගරයට ආසයි. මහා සාගරයේ වෙරල සීමාකරගෙන පවතින නිසා මහා සාගරයට අපි ආසයි. තුන්ගනි කාරණය කෙන ස්වාමිනී භාගතුන් වහන්ස මහමුහුද කියන්නේ මලකුණු රඳින් නැති තනම්. මහා සාගරයේ මලකුණු ගොඩ ගහනු. ඒ නිසාපි මහා සාගරයට ඇලුම් කරනවා ආස කරනවාකි. දැම් බලන්න ඒ කාරණය ඔබ දැකල ඇති සමහරු මුහුදේ ඔය රැල්ල පාගන්න ගිල මුහුද ගහගෙන යනයින්න. සමාට බෝට්ටුවක් පෙරලිලා මැරෙන්න්න පුළුවන් නැවක් ගිලිලා. සමාට කවුරුහරි අප හිතම හතුරෙක් කෙනෙක් අරගෙන ගිහිල්ල බෝට්ටුවකින් හරි ගෙනහිල්ලා මරලා මුහදර දාලාව කියලා හිතන් තල්ලු කරලා. එයාගේ මලකුණ දවසක් දෙකක් තුනක් ගියත් දවස් දෙක තුනකට පස්සේ හරි කොහි හරි වෙරලකට ගොඩ ගහනවා. මහා සාගරයේ මලකුණු රඳින්නේ. මලකුණ මහා සාගරයෙන් ගොඩට ගහන. ඒක මුහුද තියෙන ආශ්චර්යමත් කාරණයක්. ස්වාමිනී ඒ නිසා මහා සාගරයට අපි ආසයිකි. ඊළඟට කියනවා ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස මේ මහා සාගර ජලය කොහෙන් ගත්තත් එකම රසයයි. ඒ නිසා අපි සාගරයට ආසයි. දැන් බලන්න ලංකාවේ කොයි කෙලවරකි ලෝක සිතියම ගත්තොත් ලංකාව මහ විශාල රටක් නෙවෙයි. අපි ගමනික ලංකාවේ කොහි කෙරවලකින් මුහුදු වතුර ටිකක් කරගෙන දිවගාල බැලුවත් ලවන රසයයි. ඔබ ලෝකෙ තව කොහය රටකට ගිය වෙලාවක වෙනත් රටකට ගිය මුහුදක් අයිනට ගිය මුහුදු වතුර ටිකක් කරම්බල මේ මොනවගේ ඒත් අර රසමයි. උත්තරද්‍රවේ දක්ෂිණද්‍රවේ පැත්තෙන් ගත්තත් ලෝකෙ කොයි රටක කොයි කෙලවරෙන් ගත්තත් සාගර ජලය එකම රසයයි. ලවන රසයෙන් යුක්තයි. ඒ නිසාපි මහා සාගරයට ආසයි කියව. ඔන්න දැන් කාරණා කීපය. ඊළඟට මේ පහරාද කෙන සාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔය විතරක් නෙමේ. මේ සාගරයට නොයේ ගංගායනවා. ගංගා යමුනා අචිරවතී සරභූ මහි විශාල ගංගාව. ඒ කාලෙ දමදිව තිබ පංච මහා ගංගා.
ගංගා යමුනා අචිරවතී සරභූ මහි කෙන මේ විශාල ගංගා ඇවිල්ල මහා සාගරයට වැටෙනවා. හැබැයි ඒව වැටෙන්නේ එන්න එක නංගොලි මිනිස්සු කිනවා මේ යන්නේ ගංගානංගඟ මේ යන්නේ සරභූ කියන ගඟොය යන්නේ ඔය යන්නේ මහී කියන ගඟ දැන් අපි ලංකාවිගන්න මහාවැලේ කැලනි කලු වලවේ ඔය ගංගා කක් මිනිස්සු කින ඔය යන්නේ කැලනි ගඟ ඔය යන්නේ මහාවැලි ගඟ දැන් මේවා මුහුදට වැටුනට පස්සේ මුහුදේ තැන් තැන්ගොල වෙනම තියෙනවා මේ තියෙන කැලනි ගගේ වතුර මේ තියෙන්නේ මහවැලි ගගේ වතුර මේ තියෙන ගංගානංගඟ මේ හරිතිය මහා සාගරය තුළ වෙංවෙංග නෑකිව. ඒ ඔක්කෝම වැටුනට පස්සේ අර ලවන රසයෙන් යුක්ත පොදු සාගර ජලය බවටම පත්වෙනවා. මොන නමකින් මොන ගම්මානවලින් කොහෙන් ආවත් මුහුදට වැටෙනවා සමගම පැරණි නංගොත් අතහැරලා සාගර ජලය බවට පත්වෙනවා. ඒ නිසාපි මහා සාගරයට ආසයි කියව. ඊළඟ එක තමයි පහරාදකින සාමීනී භාකතුන් වහස කොච්චර වැස්සත් මොන තරං ගංගා ගලාගෙනාවත් මහා වැසි ඇදහැලෙනවා විශාල ගංගා ගලනවා තැන් බලන්න ගංගාවල් හැම වෙලාම මේ වතුරක මහා විශාල ජල කඳවල් යන්නේ මහ මුහුදට සාගරයට ලෝකෙ පුරාම හැම්ම තැනකින්ම ජලය ගලාගෙන මහා සාගරයට යනවා ඒ කොච්චර ගංගා ගලාගෙන ගියත් කොච්චර වැස්සත් සාගර ජලයේ අඩු බවක් වැඩි බවක් පේනෑ කියව. ඒ කියන්නේ දැන් අපිට ඔබ නිකං හිතන්න ඔබට හිතෙනවද වහින දවසට අදනම් වහිනවා මුහුද උතුරයි දන්නෑ කියලා. එහෙම හිතෙන්නේ වැස්ස කියල මුහුද උතුරන්නේ හැබැයි ඇලක් ගංගාවක් කානුවක් උතුරලා යන්න පුළුවන් හැබැයි මහා සාගර ජලයේ කොච්චර වතුරාවත් උතුරන්නේ අඩු බවක් වැඩි බවක් පේන්නේ ඒ නිසා ස්වාමිනි අපි මහා සාගරයට ආසයි කියෝ. දැන් ඔයි කියන්නේ පහරා දරාසුර නායකය දැන් කාරණ ගොඩා. තව කරුණක් කියන සාමීනී භාක්‍යතුන් වහන්ස මහා සාගරයේ කියන්නේ සම්පත් සාගරයක්. මේ මහමුහුද තුළ වටිනා වස්තුව තියෙනවා. මුතු මැනික් සක්ෂිලා වෙරලුමිනි ඒ කාලෙ තිබ වටිනාම වස්තුව. මුහුද තියෙනවා වටිනා මුතු මැනික් වර්ග වෙරලු මිනි කියන මානික්කය. එතකොට මේ වගේ වටිනා මැනික් වර්ග තියෙන මහා සාගරය කියන්නේ සම්පත් සාගරය. ඒවා මිනිස්සුන්ට වඩා දිවිය ලෝකෙයින් අසුර දෙවියම් දෙව්ලොව ඉදා මුහුද දිහා බලනකොට ඔවුන්ට පේනවා මුහුදු පතුල තියෙන වටිනා වස්තුව. ඒ නිසා ඔවුන් මහා සාගරයට ආස කරනවා ඇලුම් කරනවා කිය සාගරයට සිත් තලවාගෙන වාසය කරනවා. ඊළඟ කාරණය අවසාන අටවෙනි කාරණය. පහරාධකින සාමීනී භාකතුන් වහන්ස මහා සාගරයේ කියන්නේ අත්භූත ගුහාවක් කියවා. මේ මහා සාගරයේ තුළ විශාල ශරීර ඇති අමනුස්්‍යයන් ඉන්න. ඔන්න අපි නොදන්න දෙයක්. අපි දකින්නේ මාලු විශාල මාලුව කෙනෙක් හිතයි ලොකුම මාළුව තල් මහා විශාලයි මෙච්චර විශාල සත්තු මහ මුහුද ඉන්නවා. ඒ අපි දකින්නේ ගොරෝසු ශරීර තියෙන මේ මාළු අරග. හැබැයි බුදුහාමුදුරුවන්ගේ මේ ධර්මය සඳහන් වෙනවා පහරාධකින සාමීනී භාකතුන් වහන්ස සමහර අමනුස්්‍යය ඉන්නවා. ඔවුන්ගේ ශරීර ප්‍රමාණ යොදුන් 100ක් කින යුදුනක් යන සැතපුම් 16ක්. එදකට නිකම් ප්‍රමාණ හිතාගන්නපු. කොච්චර විශාල අමනුස්්‍යය මුහුද ඉන්නවාද කියලා. සමහර අමනුස්්‍යයන්ගේ ශරීර යොදුන් 200 300 400 තරම් විශාලයිකෙන. එවැනි මහ විශාල අත්භූත ශරීර ඇති. අමනුස්්‍යයෝ මහා සාගරයේ තුළ ජීවත්ත නොවන් එහා මෙහා යන බතුර ඇතුළේ මුහුදේ අපිට පේන්න ඒවා. එතකොට අන්නේ නංගොල ඔන්න බලන්න ඔබට තේරුම් ගන්න පුළුවන් තිමි තිමංගර තිමිර පින්ඩල නාග අන්න නාගලෝකේ ඔබහල ඇති නාගලෝකේ. ඒ නාග කියන්න මේ අපි දකින මේ සාමාන්‍යයෙන් තිරිසංගත සරප කොටස නෙමේ. නාග ලෝකයට අයිති නාගව මහා සාගරී තුළ ඉන්න. ඊළඟට අසුර ඒ ගැන අපාය කොටසක්. නිරය තිරිසන් ලෝක ප්‍රේතලෝක අසුර අපාය සතර අපායෙන් එක. මේ අසුර කියන අමනුස්ස කොටස අපායගතව ඉන්න කොටස මහ මුහෝදේ උපදීන අමනුස්ස කොටසක්. එතකොට මෙන්න මේ අත්භූත ශරීර ඇති මේ සත්වයන්ගේ ස්වභාවය දිවිය ලෝක ඉන්න දිවි අසුරයන් දකිනවා. දැකළ මහා සාගරයට සිත් තලවාගෙන ඔවුන් ආසේක නොමික මහ පුදුම තැනක්න කියලා.
ඔන්න ඔය කරුණුවට පහරාද බුදුරජාණන් වහන්සේට කියනවා. කියලා කිව ස්වාමීනී හෙමනං ඔන්න අපි. මහා සාගරයට අසුරයන් හැටියට අපි ආස කරන ඇලුම් කරන කරුණුවට ඔන්න ඔබ වහන්සේ ඉදිරියේ කිව්ව. දැන්වත් කියන්න කිය ඔබ වහන්සේ. ඔබහන්සගේ ශ්‍රාවකයන් වන මේ භික්‍ෂු භික්‍ෂුණී උපාසක උපාසිකාවන් මේ තරම් බුද්ධ ශාසනයට ආස කරන්නේයයි. මේ තරම් බුද්ධ ශාසනයට ඇලුම් කරන්නේයයි. මෙච්චර බුද්ධ ශාසනයට ආසාාවෙන් සිත් තලවාගෙන මේ ධර්ම මාර්ගය වඩන්නේ ඇයි කියලා ස්වාමිනි භාග්‍යතුන් වහන්ස මට දැන්වත් කියන්න කිව්. ඔන්න බුදුරජාණන් වහන්සේගේ දේශනාවල තියෙන ආශ්චරිමස්ස භාවය බලන් අර පහරාද කියපු කරුණුම බුදුරජාණන් වහන්සේ බුද්ධ ශාසනයට ගලපනු. ගලපලා භික්‍ෂු භික්‍ෂුණී උපාසක උපාසිකාවේ ගැන ඔබත් අයිති. පැවිද්දෙක් නං ඔබත් අයිති ගිහියෙක් නං ඒත් ඔබයිති. එක්කො භික්ෂුවක් එක්ක භික්ෂුණයක් එක්කො ගිහි උපාසක එක්කො ගිහි උපාසිකාවක් ඔය අයි තමයි බුද්ධ ශාසනයන්න සිව්වනක් ශ්‍රාවකයෝ. එතකොට ඒ අයි බුද්ධ ශාසනයට ආස කරන ඇලුම් කරන හේතුව ඔන්න පළවෙනි එක බුදුරජාණන් වහන්සේ වදාළ පහරාද ඔබ කිව්වා අසුරයන් මහා සාගරයට ආස කරන පළවෙනි කාරණය මහා සාගරයේ පිළිවලින් ගැඹුර කරායන නිසා ඔබ ආසයි කියල. අසුරයන් ඇලුම් කරනවා. පහරාද මගේ බුද්ධ ශාසනයක් පිළිවලින්ම ගැඹුර කරායන දෙයක්. මහා සාගරයේ වගේමයි. ඒ නිසා මගේ බුද්ධ ශාසනයට භික්‍ෂු භික්‍ෂුණී උපාසක උපාසිකාවන් ආසා යැලුම් කරනවා. මේ බුද්ධ ශාසනය කියන්නේ අනුපුබ්බ සික්කා අනුපුබ්බ කිරියා අනුපුබ්බ ප්‍රතිපදා කියව. පිළිවලි මේ පටන් ගන්නකොටම රහත්වෙනවා නෙමේ. සමහරු ඉතන්ගන්න බණක් අහපු ගම රහත්වී කියලා. කාලය දැන් බුද්ධ ශාසනය කෙටියෙන් අහල රහත් වෙච්චයින්න හැබැයි ඒ අයගේ ජීවිත කතාව බලපු හම කල්ප ගණන් සසරි ගුණ පුරපු අය. ඒ නිසා පටන් ගන්නකොටම රහත්වෙනවා නෙමේ. අනුපුබ්බ සික්කා අනුපුබ්බ කිරියා අනුපුබ්බ ප්‍රතිපදා. ඉස්සල්ලා කර්ම කරම්ඵල විශ්වාසයෙන් ලෞකික සම්මාධීට්්‍ය ඇති කරගෙන තිසරණ සරණයනවා තෙරුවන් සරණ පිහිටන. ඊට පස්සයාගේ අරමුණ තමයි ලෝකෝත්තර සම්මාධිට්්‍යය චතුරාරි සත්‍ය අවබෝධ කිරීම. එයා ඒ වෙනුවෙන් ධර්ම මාර්ගය වඩනවා සද්ධානුසාරී ධම්මානුසාරි වෙන අන්න ටිකක් ගැඹුරට යන. ඊට පස්සේ තමයි යා සෝවාන් වෙන්න තව ටිකක් ගැඹුරට යන. සකදාගාමී මාර්ගය වඩනවා සකදාගාමී පලට පත්වෙනවා තවත් ගැඹුරට යන. අනාගාමී මාර්ගය වඩල අනාගාමී පලට පත්වෙනවා තවත් ගැඹුරට යන. අරහත් මාර්ගය වඩල රහත් වෙන අන්න ගැඹුරටම යන. මේ බුද්ධ ශාසනය කැනෙ පිළිවලින් ගැඹුර කරායන වැඩ පිළිවෙලක් හරියට මහා සාගරී ගැඹුරට යනවා වගේ. අන්නේ නිසා පහරාද මගේ ශාසනයට භික්‍ෂු භික්‍ෂුණී උපාසක උපාසිකාවන් ඇලුම් කරනවා ආස කරනවා කියල බුදුරජාණන් වහන්සේ වදාළ. දැන් මේ බණහන ගමන් ඔබත් හිතන් දැන් මමත් බෞද්ධයෙක්න. මමත් බුද්ධ ශාසනයට පැහැදුනා නම් ඇත්තට මං පැහැදුනේ මේවා දැනගෙනද. මං මේ බුද්ධ ශාසනය තියෙන ක්‍රමාණුකුල වැඩ පිළිවල වටහාගෙන ශාසනයට පැහැදුනාද කියල ඔබම හිතන්න. දෙවනි කාරණය බුදුරජාණන් වහන්සේ වදාළ පහරාද ඔබ කිව්වා අසුරයන් මහා සාගරයට ආස කරනවා මහා සාගරයේ වෙරල ඉක්මුවන්නේ ලෝකෙ කොහෙන් ගත්තත් සීමාව තමයි වෙරල. ඒ නිසා අසුරයන් මහා සාගරයට ආසයි කියලා. බුදුරජාණන් වහන්සේ වදාළ පහරාද මගේ බුද්ධ ශාසනයත් ඔය වගේම තමයි. මගේ බුද්ධ ශාසනයත් වෙරල ඉක්මවන්න ඇකිව. මේ බුද්ධ ශාසනයේ වෙරල තමයි සීලය. සීලය සීමා කරගත්ත ශාසනයක්. සිල්වතුන්ටම ප්‍රතිඵල ලබන්න පුළුවන් ශාසනයක් මේක. මේ බුද්ධ ශාසනයේ සිල්වතුන්ගේ ශාසනයක්. ඒක හරියට වෙරල වගේ වෙරල තමයි සීමාව. මහාසාගර ඒ වගේ තමයි ශාසනයේ සීමාව තමයි වෙරල් සිල්වත්කම. සීලේක පිහිට ගන්න බැයි නං ශාසනය උතුම් මිනිස් ගුණ ධර්ම කිසිවක් ලබන්න බෑ. ඒැන වෙරල ඉක්මවාගෙන තමයි සාගරයට යන්න තිය. වෙරලට එන්න බැරි කෙනාට මුහද පාගන්න පුළුවන්කමක් නෑන ගෙදර ඉඳන් කඳක්කුඩ ඉද. එතකොට ඒ වගේ සීලේක පිහිටපු කෙනාම තමයි සද්ධානුසාරී වෙන්නේ. ධම්මානුසාරී වෙන්නේ සෝවාන් වෙන්නේ සකදාගාමීන අනාගාමීනය රහත්වෙන්. සමාධයක් ප්‍රඥාවක් ලබන්නේ. සීල සමාධි ප්‍රඥා වසින් වැඩෙන මාර්ගයක්.
බුද්ධ ශාසනය කියන්නේ මහා සාගරය වගේ නම් මේ ශාසනය තියෙන උතුම් මිනිස් ගුණ ධර්ම සියල්ල ලැබෙන්නේ සිල්වතාට මයි කියව. අන්නේ නිසා භික්‍ෂු භික්‍ෂුණී උපාසක උපාසිකාවන් මගේ බුද්ධ ශාසනයට බොහෝම ඇලුම් කරනවා ආස කරනවා කියල බුදුරජාණන් වහන්සේ වදාළ. ඔන්න ඔබ පහදින්න ඕන දෙයක් බුද්ධ ශාසනය කියන්නේ සිල්වතුන්ගේම ශාසනය. කෙනෙක් සිවරක් පොරෝගෙන ඉන්න පුළුවන් සීලයක් නැතුව හැබැයි යා ශාසනයට අයිති කෙනෙක් නෙමේ. ගිහියෙක් ඉන්න පුළුවන් සිල් රෙදි පොරෝගෙන බොරුවට පන්සිල් ගන්න හැබැයි පංච දුෂ්චරිතය මේ දෙනවා. එයා ශාසනයට අයිති කෙනෙක් නෙමේ සිල් රෙද්ද නෙමේ සීල ශාසනය පිහිට. ඒ නිසා ඔහු සිල් ඇඳුම් ඇඳගෙන උපාසකය වගේ සිල් රඟ පාන්න පුළුවන්. හැබැයි හුට සීලයක් නැත්නම් ඔහු ශාසනයට අයිති කෙනෙක් නෙමේ. ඔහු ශාසනින් එලිය ඉන්න කෙනෙ. අන්නේ නිසා මේ බුද්ධ ශාසනයේ ලබන්න පුළුවන් සියලු උතුම් මිනිස් ගුණ ධර්ම ලැබෙන සිල්වතාට මයි. අන්නේ නිසයි කියව භික්‍ෂු භික්‍ෂුණී උපාසක උපාසිකාවන් මේ ශාසනයට මේ තරම් ඇලුම් කරන්නේ ආස කරන්න. ඔන්න දෙවනි කාරණ. තුංගනි කාරණී බුදුරජාණන් වහන්සේ වදාළ පහරාද ඔබ කිව්වා අසුරයන් මහා සාගරයට ආස කරන ඇලුම් කරන කාරණයක් මහමුහොදේ මලකුණු රදින්නේ මලකුණු ගොඩ ගහන මුහොදේ. ඒ නිසා මහා සාගරයට අසුරයන් ඇලුම් කරනවා ආස කරනවා කියලා ඔබ කිව්වා. මගේ බුද්ධ ශාසනයත් ඔය වගේම තමයිකි. මගේ බුද්ධ ශාසනයත් මලකුණු රඳින්නෑ කිය මලකුණු ගොඩ ගහනම්. මේ බුද්ධ ශාසනයේ මලකුණ තමයි දුස්සීල වෙන කෙනා. එයා හරියට මලකුණක් වගේ ශාසනින් එලියට විසි වෙලා යනෝකි. එකන මේ වගේ දැන් අප හිතම කෙනෙක් ඔන්න උතුම් සීලේක පිහිටනවා. මං කොහොම හරි මේ උතුම් සීලේක පිහිටලා මං කොහොම හරි මේ ධර්මය අවබෝධ කරගන්නවා කියෙන දැඩි අධිෂ්ඨානය සීලේක පිහිටනවා. එයා උතුම් අධිෂ්ඨානය සීලේක පිහිටලා භාවනා කරනවා පින් කරනවා ගුණ ධර්ම පුරනවා වීරිය වඩනවා. ඔහොම කාලයක් ධර්ම මාර්ගය වඩාගෙන ගිහිල්ලා මෙන්න මෙයා දුස්සීල වෙනවා. මෙයා ධර්මයෙන් ඈතට යනවා. මෙයා සීල විපත්තියකට පත්වෙන. ඒ සැනින් එයා ටික දුරක් කර මුහදට දැන් වෙරල ඉක්මාගෙන සීලක පිහිටල ටිකක් දුර ගිය කෙනෙ ගැබුරට ගිල්ලන ටික දුරක් ගිය කෙනෙක් මගදි දුස්සීල වෙච්චකම මගදි මැරුණ වගේ මලකුණ ඊට පස්සේ ශාසනය සාගරයට අයිති නෑ සාගරින් ගොඩ ගහන මලකුණ. ඒ වගේ දුස්සීල වෙන කෙනා බුද්ධ ශාසනින් එලියට විසි වෙලා යනවා කිය. විරලට ගොඩ ගහනවා අර සාගරී තියාගන්නෑ මලකුණු. බුදුරජාණන් වහන්සේ වදාළ මගේ බුද්ධ ශාසනයත් ඔය වගේමයි. අන්නේ නිසයි භික්‍ෂු භික්‍ෂුණී උපාසක උපාසිකාව බුද්ධ ශාසනයට ඇලුම් කරන්නේ ආස කරන්න කිය. ඒ නිසා මතකතියාගන්න පිංහතුනී ඔබ ශාසනයට පහදිනවනම් පහදින්න ඕනෑ ශාසනයේ තියෙන පිරිසිදු ලක්ෂණ දැකලා. හැබැයි යම් කිසි කෙනෙක් අපි හිතම ගිහියෙක් වෙන්න පුළුවන් උපාසක උපාසිකාවක් විදිහට පැවිද්දෙක් වෙන්න පුළුවන් සිවුරු දරාගෙන වැරදි වැඩ දුස්සීලකං කරනවා නම් මතකතියාගන්න ඒ අය ශාසනයට අයිති නෑ. අර මලකුණු වගේ ශාසනින් ගොඩ ගහපු අය එලියට ඒ අය ශාසනයට අයිති නෑ. ඒ නිසා ඒවා දැකලා ශාසනයට අපහදිනවා කියන ඔබ ධර්මය දන්න ඇතිකම. ඔවුන් කරගන්න කර්මාරගෙන ඔවුන් යයි. හැබැයි ඔවුන් ශාසනයට අයිති නැති අය. අන්න ඒක නිවරදිව තේරුම් ගන්නවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ පහරාද ඔබ කිව්වා සාගර ජලය කොහෙන් ගත්තත් එකම රසයයි. ඒ නිසා අසුරයන් මහා සාගරයට ආසා යැලුම් කරනවා කියල ඔබ කිව්වා. දැම් බලන්න ඔබට ඔය අත්දැකින් ඇතිනේ ඔබ කොහි හරි මුහුදේ නාන්න ගිහිල් හරි කොහෙන් හරි ඔබ දන්නවා මේ මුහුදු වතුර කොහෙන් ගත්තත් එකම රසයයි ලවන රසයෙන් යුක්තයි. ලෝකෙ කොහෙන් ගත්තා. බුදුරජාණන් වහන්සේ වදාළ මගේ බුද්ධ ශාසනයත් මහා සාගරය වගේ. මේ ශාසනය කොහෙන් ගත්තත් ශාසනයේ පුරාම තියෙන්නේ එකම රසයක්. ඒ තමයි කිව විමුක්ති රසය. මේ මුළු බුද්ධ ශාසනයේ පුරාම විමුක්ති රසයෙන් යුක්තයි. ඒක වටිනාකම දන්න නිසා භික්‍ෂු භික්‍ෂුණී උපාසක උපාසිකාව මේ බුද්ධ ශාසනයට මේ තරං ඇලුම් කරනු. ශාසනයට මේ තරං ආස කරනවා කියල බුදුරජාණන් වහන්සේ වදා. ඒ නිසා පිංහතුරි මතක තියාගෙන බුද්ධ ශාසනයට ඇලුම් කරන්න නම් බුද්ධ ශාසනයට ආස කරන්නන. යම් කිසි කෙනෙක් ශාසනයේ තියෙන වටිනාකම තේරුම් ගන්නටෝට. දැම් බලන්න ඔබ බණහනවා.
ඔබ මේ බණ අහනකොට ධර්මය අහනකොට ඔබට විමුක්ති රසයක් දැනෙන් නැද්ද. ආසාාවක් ධර්මාස්වාදයක් උපදිනවා. ඊළඟට ඔබ අපි ගමු දේශනාගත්තු කොච්චර බණහල ඇද්ද. ඊළඟට අන්තර්ජාලයෙන් ගත්තා සමට බණපොතක් කියවුණු. සංයුත්ත නිකායට අදාළ සූට්‍ර දේශනාවක් කියවුණු. අංගුත්තර නිකායි දේශනාවකින් බණක් අහනවා. කවරුහට ස්වාමීන් වහන්සේ නමත් දීග නිකාය බුදුහාන්දුරන්ගේ දීර්ඝ දේශන ඇතුළත් කොටසෙන් බණක් කියන. එතකොට මේ දේශනා 84,000ක ධර්මස්කන්දේ කොහෙන් ගත්තත් මුළු ශාසනයේ අර හැම දේශනාවක් තුළම දකින්නේ ඒ ධර්මය පුරාම දැනෙන්නේ විමුක්ති රසේ මයි කියව. ඒ නිසා මගේ බුද්ධ ශාසනයට භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාව බොහොම ඇලුම් කරනවා ආස කරනවා කියල බුදුරජාණන් වහන්සේ වදාළ. ඔන්න කාරණා 4ක්. පස්වෙනි එක තමයි කොයි තරං ගංගා ගලාගෙනාවත් පැරණි නංගොත්වලින් ගංගා යමුණා අචිරවතී සරභූ මහි ඒ කාලෙ තිබ්බ විශාල පංච මහා ගංගා. මේ ඒක නංගොත්වලින් ඇවිල්ල මුහුදට වැටෙනකොටම සාගර ජලයේ බවට පත්වෙනවා. වෙන වෙනම නෑ ඔක්කොම පොදුවේ සාගර ජලය. ලංකාව හිතම් ගංගා අපේ රටේ තියෙනවා මහවැලි කැලනි කලු වලවේ ඔය මොන ගංගාවාවත් මුහොදට වැටුනට පස්සේ ඒ නංගොත් ඔක්කොම අතහරිනවා. අපි කියනවා මෙතනින්ගෙන් ඔය හරහා එන්න ඔය කළු ගඟගේ ඔය අතු ගංගාවක් ඔය කළු ගඟ යන්නේ ඔය මොන ගඟ කොයි විදිහට ආවත් මුහුදට වැටෙනකොට ඔක්කොම සාගර ජලය බවට පත්වෙන. ඒක තමයි මහා සාගරය තුළ තින ආශ්චර්ය ලක්ෂණය. බුදුහාන්දුරු කියනවා පහාරාද මගේ බුද්ධ ශාසනයත් ඔය වගේ මයි කියව. නොයෙක් නංගොත්වොලින් ශාසනයට එනයි ඉන්න. කෙනෙක් උපදිනවා රජ පවුලේ. ශස්ත්‍රීය රාජකුලේ ශස්ත්‍රීය රාජ පවුල්ලොල හැදිල වැඩිලා ඒ අය ඇවිල්ල පැවිදි වෙන. තව කෙනෙක් උපදිනවා තවත් එක්කෝ වෙළඳ කුලේක එක්කො සාමාන්‍ය ගමක උපදිනවා. ඒ කාලි තිබිච්ච සම්පහත්යයි සම්මත කුලේක සුද්‍ර කුලේක උපදින බහරති සුනීත සෝපාක වගේ ඇත් පැවිදි වුණ. එතකොට මේ වගේ එක පවුල්ල වර්තමානය ඔබටික හිත ලංකාව කොච්ච උඩරට පහතරට කුල කොච්චර කුල තියෙනවාද. මොන කුලේ මොන ගෝත්‍රම කොහේ හිටියත් ඒ ඔක්කොම අර ගිහි කාලේව තියෙනවා. පෘතජ්ජන ලෝක තියෙන අපි අසවල් කුලේ අපි උඩරට අපි පහතරට අපි මේ ජාති අපි මේ කුලේ අපේ තාත්ත මෙහෙමයි සීය මෙහෙමයි ඔය ඔක්කොම කුලමාන ඔක්කොම තියෙන්නේ පෘතජ්ජන ලෝකී. හැබැයි කෙනෙක් බුද්ධ ශාසනයට ඇතුල් එනකොට ඒ පැරණි නංගොත් සියල්ල අතහැරලා දැන් හිතන්න පැවිදි වෙනවා කියලා. මොන කොහෙන් ඇවිල්ල පැවිදි වුණත් පැවිදි වෙන්නේ සියලු දෙනා සබ්බ දුක්ක නිස්සරණනී භාන සච්චි කරනත්තායි. සියලු දුකින් නිදහස් වෙලා නිවන් අවබෝධ කර ගැනීම පිණිස මාව පැවිදි කරන සේක්වා කියල පැවිදි වෙනකොට. කුඩාවූද මහත්වූද ඥාති සම්බන්ධතා නංගොත් ගිහි නං පැවිදි නමට එන්නේ නෑ ගිහි වාසගම් ඒවා ඔක්කොම අතහැරලා සාක්‍ය පුට්‍ර ශ්‍රමණ කියන කොටසට වැටෙන්නේ. ඒ පැවිදි වෙන සියලු දෙනා පොදුවේ හඳුන්නනවා සාක්‍ය පුට්‍ර ශ්‍රමණ. සාක්‍ය පුට්‍ර බුදුරජාණන් වහන්සේගේ පුට්‍රයන් බුදුරජාණන් වහන්සේගේ දරුවන් වන ශ්‍රමණයන් බවට පත්වෙන. ඒක හරියට එක නංගොත්වලින් එන ගංගාවල් සාගරයට වැටෙනවත් එක්කම සාගර ජලය වෙනවා පරණ නංගොත් අතහැරල සාගර ජලය බවට පත්වෙනවා. ඒ වගේ තමයි කීවා මොන කුලේ මොන ගෝත්‍රය මොනවාසගම මොනව තිබුණත් ඔක්කොම පැවිදි වෙනකොට සාක්‍ය පුට්‍රයෝ බුදු හාදුරන්ගේ දරුවෝවට ශ්‍රමණයෝ බවට පත්වෙනවා. ඒක බුද්ධ ශාසනය තියන ආශ්චර්ය කාරණය. එහෙමනම් අපිට පේනවා ශාසනය ඇතුළේ කුලබේද ගෝත්‍රබේද වර්ණබේද ජාති බේද නෑ. ඒවා යම් තැනක තියෙනවනගේ ශාසනය නෙමෙයි. එහෙනම් අපිට පේනවා මෙන්න මේ ලක්ෂණ නිසා බුද්ධ ශාසනයේ මේ උතුම් ස්වභාවය අඳුන ගන්න නිසා බුද්ධ ශාසනයට ගිහි පැවිදි භික්ෂු භික්ෂුණි උපාසක උපාසිකාව ඇලුම් කරනවා ආස කරනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාළ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පහාරාද ඔබ කිව්ව මෙහෙමත් දෙයක්. ඒ තමයි කොයි තරං විශාල ගංගා ගලාගෙන ආවත් මහා සාගරයට මොන තරං විශාල වරසාවල් ඇදහැළුණා සාගර ජලය අඩු බවක් වැඩි බවක් නෑ. ඒ නිසා අසුරයන් මහා සාගරයට ආසයි කියල ඔබ කිව්වා.
පහාරාද මගේ බුද්ධ ශාසනෙත් ඔය වගේම තමයි කිය. කොයි තරන් දෙනා මේ ධර්ම මාර්ගය වඩල රහත් වනත් මොන තරම් පිරිසක් නිර්වාණ දහතුවෙන් පිරිනිවන් පෑවත් ඒ නිර්වාණ දහතුවේ අඩු බවක් වැඩි බවක් නෑ කියව. නිවන කියන්නේ අසංකතයක් සංකතයක් නෙම නිවන කියන අසංකතයි. ඒ නිසා ඒ නිර්වාණ දහතුවය කොච්චර පිරිසක් රහත් වනත් ඒ නිර්වාණ දහතු අසංකතයි අඩු බවක් වැඩි බවක් පේන්නේ. කොච්චර වැස්සත් කොච්චර ගංගා ගැලුවත් සාගර ජලය අඩු බවක් වැඩි බවක් පේන්නේ වගේ මොන තරන් දෙනා ධර්මමාර්ගය වඩලා රහත් වෙලා පිරිනිවන් පෑවත්තේ නිර්වාණ ධාතු අසංකතයි. ඒකැන සීමාවක් නෑ දැන් ඔන්න මේ ශාසනය රහත්වෙන්න පුළුවන් මෙච්චරයි ඔන්න දැන් සීමාව දැන් හරියාගෙනෙන්නේ. ඊට වඩානම් එහෙම එකක් නෑ. කොයි තරන් දෙනා රහත් වනත් නිර්වාණ ධාතු අසංකතයි. ඔය නිසාම භික්‍ෂු භික්‍ෂුණී උපාසක උපාසිකාවන් මගේ බුද්ධ ශාසනයට ආස කරනවා ඇලුම් කරනවා කියල බුදුරජාණන් වහන්සේ වදාළ බලන් කොච්ච ලසන්ද කියල මේ දේශන. ඊළඟ කාරණී බුදුරජාණන් වහන්සේ වදාළ පහාරාද ඔබ කිව්වා මහා සාගරය කියන්නේ සම්පත් සාගරය. මේ මුහුදේ වටිනා මුතු මැනෙක් සක් ශිලා වෙරලුමිනි ආදී වටිනා වස්තුව තියෙනවා. ඒවා දිහා දැකලා අසුරයන් මහා සාගරයට සිත් අලවාගෙන වාසය කරන කොච්චර වටිනා වස්තුවද මේ කියලා මුහොදට ඇලුම් කරනවාර වටිනාකන් දැකලා. බුදුරජාණන් වහන්සේ වදාළ මගේ බුද්ධ ශාසනයටත් ඔය වගේ මයිකීවා. භික්‍ෂු භික්‍ෂුණී උපාසක උපාසිකාව මගේ ශාසනයට ආස කරන්නෙත් ඔන්න ඔය හේතු නිසාමයි. මගේ බුද්ධ ශාසනය කියන්නේ සම්පත් සාගරයක් කියව. මේ බුද්ධ ශාසනය තියෙනව වටිනා සම්පත්. ඒ තමයි සතර සතිපට්ඨානය සතර සම්යක් ප්‍රධාන වීරිය සතර ඉරදිපාද පංච ඉන්ද්‍රිය ධර්ම පංච බල ධර්ම සප්ත බොජ්ජංග ධර්ම ආර්යෂ්ඨානික මාර්ග මේ ශාසනය තුළ තියෙන වටිනාම මානික්්‍ය ටික. වටිනාම වස්තුව බුද්ධ ශාසනය තියෙන බෝධි පාක්ෂික කියන්නේ චතුරාරි සත්‍ය අවබෝධයට උපකාර වෙන ධර්ම. මෙන්න මේ ධර්මයන්ගේ වටිනාකම දන්න නිසා භික්‍ෂු භික්‍ෂුණී උපාසක උපාසිකාව බුද්ධ ශාසනයට මේ තරං ඇලුම් කරනවා ආස කරනවා කියල බුදුරජාණන් වහන්සේ වදා. එතකොට බලන්න අසුරයන් දෙව්ලව ඉඳා මුහුද දිහා දකිනකොට ඔවුන් මහා සාගරය ඇතුළේ තියෙන වටිනා වස්තුව දකිනවා මුතු තියෙනවා මැනෙක් සක්ෂිලා වෙරලුමිනි මිල කළ නොහැකි වටිනා වස්තුව. ඒවා දැකළ සාගරයට ඇලුම් කරනවා බුදුරජාණන් වහන්සේ වදල මගේ බුද්ධ ශාසනය තියෙන වටිනාම මැනික් ටික වටිනා වස්තුව මානික්්‍ය තමයි සතර සතිපට්ඨාන සතර සම්යක් ප්‍රධාන වීරිය සතර ඉරදිපාද පංචඉන්ද්‍රිය පංච බල සප්ත බොජ්ජන් ආර්යෂ්ඨානික මාර්ගය අපි කියනවා සත්තිස් බෝධි පාක්ෂික ධර්ම. මෙන්න මේවැ වටිනාකම දැකලා දැනගෙන අඳුනගෙන මගේ ශ්‍රාවකයෝ ශාසනයට ඇලුම් කරනවා සිත් තලවාගෙන බුද්ධ ශාසනය තුළ වාසය කරන. එහෙමනම් ඔබ ශාසනයට පැහැදුනාන ඔබ බුද්ධ ශාසනයට සිත් තලවාගෙන අවංකව ඉන්න කෙනෙක් නම් ඔබම හිතන්න ඔබ මේවා දන්නවද. ඔබ සතර සතිපට්ඨාන ගැන දැනගෙනද ශාසනයට පැහැදුනේ. සතර සම්යක් ප්‍රධාන වීරිය සතර ඉරදිපාද පංච ඉන්ද්‍රිය පංච බල මේවා නිරවුල්ල තේරුම් අරගෙන්ද ශාසනයට පැහැදුනේ. ඒවත් දැනගෙන පහදිනවා කියැනෙ ශාසනය තුළ අවබෝධයෙන්ම ශාසනය තුළ පැහැදිච්ච කෙනෙක් වෙනවා. ඔන්න අන්තිමේක අටවෙනි කාරණය බුදුරජාණන් වහන්සේ වදාළ පහාරාද ඔබ මෙහෙම කාරණයක් කිව්වා. අසුරයන් මහා සාගරයට ආස කරනවා කියලා මහා මුහුද ඉන්න අත්භූත ශරීර ඇති ඒ සත්වයන් දැකලා. මහ මුහුද ඉන්නවා යොදුන් 100 තරං විශාල තිමි තිමංගල තිමිර පින්නල නාග අසුර ගහන්දරෝ කියල හඳුන්වන අමනුස්ස කොටස්. එතකොට ඒ අයගේ ශරීරවල ස්වභාව මේ තරම් අත්භූතය මේ මුහුද ඉන්නවනයේ කියලා මහා සාගරයට සිත් අලවාගෙන වාසය කරන කවුද අසුරයම. බුදුරජාණන් වහන්සේ වදාලා පහාරාද මගේ බුද්ධ ශාසනයත් මහානීය පුද්ගලයෝ ඉන්න. ශාසනය තුළ ඉන්නේ. ඒ අය දැකලා අනිත් අයත් බුද්ධ ශාසනයට ඇලුම් කරනවා මේ බුද්ධ ශාසනය ඇතුළේ ඉන්න මහානීය ශ්‍රාවකයෝ දිහා දැකලා.
මගේ ශාසනය තුළ ඉන්නේ මහානීය පුද්ගලයෝ තමයි සෝවාන් මාර්ගයේ ගමන් කරන පුද්ගලය. සෝවාන් ඵලයට පත්වෙච්ච පුද්ගලය. සකදාගාමී මාර්ගයේ ගමන් කරන පුද්ගලය. සකදාගාමී ඵලයට පත්වෙච්ච පුද්ගලය. අනාගාමී මාර්ගයේ ගමන් කරන පුද්ගලය. අනාගාමී ඵලයට පත්වෙච්ච පුද්ගලය. අරහත් මාර්ගයේ ගමන් කරන කෙන රහතන් වහන්සේ. අපි කෙනවා යදිදන් චත්තාරි පුරිස යුගාන යුගල 4යි. 8 පුරිස පුද්ගලා පුද්ගලය වසයෙන් ගත්තොත් වෙන වෙනම 8 දෙනෙක් ඉන්නවා. අන්නේ 8 දෙනාගේ වටිනාකම දැකලා හඳුනගෙන භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාව බුද්ධ ශාසනයට ඇලුම් කරන ආසකන අනේ මට මෙන්න මේ වගේ උතුම් පුද්ගලයෙක් බවට පත්වෙන්නේ නැත්නම් කියලා ශාසනයට ඇලුම් කරන ආස කරන. ඔන්න ඔය නිසයි කීවා භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාව මේ බුද්ධ ශාසනයට මේ තරම් ඇලුම් කරන්න ආස කරන්න. පහාරාද බොහෝම සතුටෙන් සාධකාරදීල මේ කාරණය ඒ විදිහටම පිළිගත්ත. එදකොට බලන්න ඔබත් මේ දේශනාවතින අංගුත්තර නිකාය පහාරාද සූත්‍රය. බලන්න මේ දේශනාව ශෛල්‍ය පහාරාද ඇවිල්ල බුදුරජාණන් වහන්සේකින් අහන්නේ ස්වාමීණී භාග්‍යතුන් වහන්ස මේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාව බුද්ධ ශාසනයට මේ තරම් ඇලුම් කරන්නේ ආස කරන්නේ යයි කියලා. හැබැයි බුදුරජාණන් වහන්සේ පෙරලා ඔහුගෙන් ප්‍රශ්නයක් ඇහුව. පහාරාද මං උත්තරේ දෙන්න කලින් ඔබ කියන්න. අසුරයන් මහමුහොදට මහාසාගරයට මේ තරම් ඇලුම් කරන්නේ ආස කරන්නේ යයි කියල ඉස්සල්ලා ඔබ කියන්න. බුදුරජාණන් වහන්සේ අර පහාරාද කියපු කරුණුම 8ක් ඔහු විස්තර කරන ඒ කරුණු 8ම අරගෙන බුදුරජාණන් වහන්සේ මහා සාගරය උපමා කරගෙන බුද්ධ ශාසනයට භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන් පහදින හැටි බුදුරජාණන් වහන්සේ බොහෝම ලස්සන්ට දේශනා කරන. එනිසා පින්වතුනි ඔබත් මේ බණහන සියලු දෙන කොහේ ඉදම් බණැහුව. ඔබ පන්සලක ආරණ්‍යක කෙනෙක් වෙන්න පුළුවන් ස්වාමීන් වහන්සේ නමක් වෙන්න පුළුවන් භික්ෂුණීන් වහන්සේ නමක් වෙන්න පුළුවන් දසසිල්මෑණි කෙනෙක් වෙන්න පුළුවන් සාමනීර ස්වාමීන් වහන්සේ නමක් වෙන්න පුළුවන්. අඩුගානේ උපාසක උපාසිකාවක් ගිහි කෙනෙක් පැවිදිවෙන්න අපේක්ෂාවෙන් ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. දසසිල් සමාදන් වෙලා ඉන්න කෙනෙක් වෙන්න පුළුවන් පෝයට උපෝසතයක් රකිට කෙනෙක් වෙන්න පුළුවන්. ආජීවෂ්ටමක සීල සමාදන් වෙන කෙනෙක් වෙන්න පුළුවන් නිති පන්සිල් රකින කෙනෙක් වෙන්න පුළුවන්. ලෝකෙ කොහෙ හිටියත් බුදුහාන්දුරන්ගේ ශ්‍රාවකයෝ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කෙන සිව්වනක් පිරිසට අයිති. එතකොට ඒ අය ඇත්තටම දැන් ඔබම තේරුම් ගන්න ඔබ ඇත්තටම බුද්ධ ශාසනයට පැහැදිච්ච කෙනෙක්ද. ඔබ මේවා හරියට අඳුනගෙනත පැහැදුනේ. මෙන්න මේ කරුණුවට ශාසනය තුළ හරියට අඳුනගත්තා නං බාහිර එක හේතු නිසා පෘතජ්ජන පුද්ගලයන්ගේ යම් යම් වැරදි හැසිරීම් වෙන්න පුළුවන් වැරදි අර්ථකතන වෙන්න පුළුව ඔවුන්ගේ අඩුපාඩුකන් දැකලා අපි පැහැදුනේ මේ අයටද කියලා සමහරු ශාසනයට අපහදිනවා. තේරුම් ගන්න ඔබ අපහදින්නේ ඔබ ශාසනය කියන මොකක්ද කියලා දන්නේ නැති නිසා. ඔබ ශාසනය කියල දැකලා තියෙන්නේ සමහරලාට නොෙක් වැරදි ජීවිත ගත කරන ශාසනයට අදාළ නැති පුද්ගලයෝ ටිකක් වෙන්න පුළුව. හරියට ශාසනය අඳුනගන්න බුද්ධ ශාසනය කියන්නේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිල්වතුන්ගේ ශාසනයක් ධර්ම මේක ක්‍රමාණුකූලව නිවන කරායන වැඩ පිළිවෙල අනුපුබ්බ සික්කා අනුපුබ්බ කිරිය අනුපුබ්බ ප්‍රතිපදා මෙන්න මේ ශාසනය ගැන හරියට පැහැදිච්ච කෙන අර ශාසනය තියෙන වටිනාම වස්තු ටික සත්තිස් බෝධිපාක්ෂික ධර්ම හොඳින් තේරුම් ගන්න. අර ශාසනය තුළ ඉන්න මහානීය පුද්ගලයෝ බවට පත්වෙන් මාර්ග පල්ලාබී ශ්‍රාවකයන් බවට පත්වෙන් අවංක උත්සාහයක් ජීවිතයේ දරනු. අන්නේ අය තමයි ශාසනයට අවංකෝම ඇතුළත් වෙලා අවංකෝම ශාසනය තුළ ධර්මය තුළ දියුණුව කරායන ආර්ය ශ්‍රාවකයෝ බවට පත්වේ. තියනිසා පිංහතුනි මේ ලැබිච්ච මනුස්ස ජීවිතය අපි දන්නේ නෑ කවද කොතන කොයි මොහොතේ අවසන් වෙයිද. බලන්න ඔබ ලෝකෙ දිහා මොනතරං විපත් දවසින් දවස මේ වසංගත තව පැත්තකින් ලෝකෙ කොහෙහරි එක්කෝ ස්වභාවික විපතා එක්ක භූමිකම්පාව එක්ක කලකෝලහල එක්ක අභ්‍යන්තර යුද්ධ මොනවහරි ප්‍රශ්න මොනවා හරි ටික දවසක් යන්තන් සැනසීම හිටියොත් එක්ක වැහැල වැහල ගංවතුරක් කෙනු. එක්කො සමහල්ලාට කොහරි මුහුදු ගොඩ ගැලීම එක්ක භූමිකම්පාවක් ගෙවල් ටිකක් හරි කඩාගෙන වැටෙන. එක්කො වසංගතයක් පැතිල්ලා යන. මිනිස්සු හිතාගෙන නො දැන්නම් අපි බේරුණානේ අපේ රටට නෑ. නොසිතන විදිහට පැතිරිලා යන.
ලෝකයේ පුරාම මේ වගේ විපත් ව්‍යසන බහුල වෙවී යන කාලයක්. ඒ නිසා පින්වතුනි අප්‍රමාදීවෙන් අප්‍රමාදීව ගුණධර්ම වඩන්. අපිට ධර්මය දියුණු කරලා ඒකයි බුදුරජාණන් වහන්සේ පෙන්ව මේක දුකක්. ඉපදීමම දුකක්. ලෙඩවීම දුකක්. වයසට යාම දුකක්. ප්‍රියන්ගෙන් වෙන්වීම දුකක්. අප්‍රියන් එක එකතුවීම දුකක්. මරණය දුකක්. කැමතිදේ නොලැබීම දුකක්. සෝක පරිදේව දුක්ක දෝමනස් උපායාස මේ ඔක්කොම දුක් ගොඩක්. නැත්නම් මේක ඉන්නවනේ කවුද මේකෙන් ගැලවෙන්නේ. මේක සැපයක් තියෙනවනම් කවුද මේකෙන් ගැලවෙන්න උත්සාහ කරන්න. මේ ලෝකේම දුක මත පිහිටලා තියෙන. මේ ලෝකේ තුළම විමස අපි කොච්චර සැපයි කියලා අල්ලගන්න උත්සාහ කරත් ලෝකෙ පුරාම විමසල බලනකොට තියෙන්නේ අනිත්‍ය දුක් අනාත්ම කියන ත්‍රිලක්ෂණය වෙනස්වීම හැමදීම වෙනස් වෙලා යනු. හිරි සාප්‍රමාදීව මේ ලැබිච්ච මනුස්ස ජීවිතය අවසන් වෙන්න පෙර. අපි දන්නේ නෑ ජීවිතය කවද අවසන් වෙයි හැම්මදේම වෙනස් වෙන. අද හිනා වෙලා ඉන්න කෙනා හෙට අඩන්න වෙන්. අද කකුල් දෙකින් ඇවිදගෙන යන කෙනා හෙට එක්තැන් වෙන්න පුළුවන්. අද දුවගෙන ගිය කෙනා හෙට රෝධපුටුවට වැටෙන්න්න පුළුවන්. අද හොඳට හිනා වෙලා කතා කරන්න කෙනා හෙට කතා කරගන්න බැරුව ගොළු වෙච්ච කෙනෙක් වෙන්න පුළුව. ඇඳෙන් එක් තැන් වෙච් උදේ නැකිටිනකොට මිනිස්වෙක් වන්සභාග හැදිල එක තැන් වෙලා එක්කො නහරක් පුපුරලා කල්පනාව නැති වෙලා මේ හොඳට නුවනින් බුද්ධියෙන් වැඩ කරන මිනිස්සු කාලෙකදි බලන්නකොට මානසික රෝගීන් වෙලා පිස්සු හැදිලා ජීවිතය අවුල් වෙලා මහා ආස් අවුරුදු ගණන් කැපවෙලා ගොඩනගපු ව්‍යාපාර එක රැයෙන් කඩාගෙන වැටෙනවා. ජීවිත එක රැයෙන් නැති වෙනවා. මේ ධර්මතාවේ ලෝක ස්භාවේ තේරුම් අරගෙන අප්‍රමාදීව ධර්මය දියුණු කරගන්න මහන්සිගන්න. ඒ පිණිස ඔබ හැම දෙනාටම මේ ධර්මානු ශාසනාව මේ ධර්ම දේශනාව ආශිර්වාදයක් වේවා කියලපි ආශිර්වාද කරනවා. අද මේ ධර්මශ්‍රවනයෙන් අපි රැස් කරගස් සියලු පින් සියල්ලු දෙවියෝ සාධකාරදිදී මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ දෙවියන්ගේ දිවි අසයිසුරු වර්ධනය කරගෙන සියලු දෙවියෝ උතුම් නිවනටම පත්වේවා කියල සාදු කියල දෙවියන්ට පින් දෙන්න. ඒ දෙවියන්ගේ පිහිට රැකවරණ ආශිර්වාදය ඔබ හැම දෙනාටමත්. අද මේ ධර්මානු ශාසනාවේ පින්බර දායකත්තේ ධරණ පිංගතුට්ටත් සියලු දෙවියන්ගේ පිහිට රැකවන සැලසේවා කියලපි ආශිර්වාද කරනවා. රෝහණ බෝගහපිටිය ඒ වගේම සුලාරි බෝගහපිටිය යෙනුල බෝගහපිටිය පුතනුවන් ඇතුළු ඒ පවුලි පිංහතුන් සමයි ඔස්ට්‍රේලියාවේ වික්ටෝරයානු ප්‍රාන්තයේ මෙල්බන් නගරේ වාසය කරන ලිවිඩා සර්කිට් නොම්බර 35 ලින්ස් හඩ් නගරේ වාසය කරන පිංහතුන් තමයි අද මේ ධර්ම දේශනාව පින්බරදායකත්ති දරත් තින් එහෙමනගේ පිංහතුන්ගේ උතු මරමුණු ආදරණය පියාණන් සිරිසුන්දර බෝගහපිටිය පියාණන් අභාවයට පත්වෙලා වසර 18ක් සම්පූර්ණ වෙනවා. එතුමාන්ට පින් අනුමෝදන් කිරීම ප්‍රධාන මාරගුණ ඒවගේම චන්ද්‍රලතා බෝගහපිටිය මෑණියන් නීල් අබේනායක පියාණන් නිලෝෂ අබේනායක සොහොයුර ඇතුළු වර්ග පරම්පරාගත සංසාරගත මිය පරලවගේ සියලු ඥාතිී සාධකාරදිදී මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ අයගේ පරලව ජීවිත සැපවත්තේවා සුවපත්තේවා. වහවහා සංසාරදුකින් අතමිදේවා කියල සාදු කියල පින් දෙන්න. ඒ වගේ මයි සුජීවත්ව වාසය කන පියසිලි අබේනායක මෑණියන් ඇතුළු පවුලි හැම දෙනාටමත් රෝහණ බෝගහපිටිය සුලාරි බෝගහපිටිය යෙනුල බෝගහපිටිය පුතනුවන් ඇතුළුවේ පවුලිස් සියලු දෙනාමත් නිදුක්කේවා නිරෝගිවේවා සුවපත්තේවා. ඒ හැම දෙනාටමත් මේ උතුම් ධර්මදානමේ පිනත් ධර්මශ්‍රවන මේ පිනත් උතුම් ධර්මාවබෝධය පිණිස නිවන්න අවබෝධය පිණිසම පාරමිතාවක් වේවා කියලපි ආශිර්වාද කරනවා. ආකා සට්හාචබුම් මට්හා දේවානාගා මහිද්දිකා පුඤ්ඥන්තං අනුමෝදිත්වා චිරන්රක්කන්තු ලෝක ශාසනං ආකා සට්හාචබුම් මට්හා දේවානාගා මහිද්දිකා පුඤ්ඥන්තං අනුමෝදිත්වා චිරන්රක්කන්තු දේශනං ආකා සට්හාචිබුම් මට්හා දේවානාගා මහිද්දිකා පුඤ්ඥන්තං අනුමෝදිත්වා චිරන්රක්කන්තුතුවං සදා හැම දෙනාටම සම්මා සම්බුදු සරණයි.